RV Education YouTube channel එක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා එකතු වෙලා තියෙන්නේ මුල සිට සරලව අවකලනය දෙක කියන කොටසින්. ඒතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා xn කියන එක නම x විශේෂණ අවකලන වුණාම ඒවා ලියන්න පුළුවන් කිව්වා nx වාරයක් n ඍණ 1 කියලා. ඒ ඇසුරෙන් ප්‍රතිඵල තුනක් මතක තියාගන්න කියලා කිව්වා. එකක් තමයි x වල මූලය කියන එක නම x විශේෂණ අවකලන වුණාම එක බෙදීම දෙවාරයක් x වල මූලය කිව්වා. එක බෙදීම x කියන එක නම x විශේෂණ අවකලන වුණාම ඍණ එක බෙදීම x වර්ගය කියලා කතා කරා. ඊට පස්සේ කතා කරා x කියන එක නම x විශේෂණ අවකලන වුණාම එකයි කියන එක ගැන කතා කරා. ඊට පස්සේ කතා කරා කලින් වීඩියෝ එකේ අවකලනයේ තියෙන නීති හතරක් ගැන. එකක් තමයි නියතයක අවකලනය බිඳුවයි කියන එක. ඊට පස්සේ නියතයක් ශ්‍රිතයෙන් ගුණ වෙලා තියෙද්දි එයාව අවකලනය කරද්දී නියතය අවකලනයෙන් ඉවතට අරගෙන අවකලනය කරන්න පුළුවන් කියලා කතා කරා. ඊට පස්සේ එකතුවක අවකලනයක් තියෙනවා නම් ඒගොල්ලෝ වෙන් කර වෙන වෙනම අවකලනය කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ අන්තරයක අවකලනයක් තියෙනවා නම් ඒගොල්ලෝ වෙන් කර වෙන වෙනම අවකලනය කරන්න පුළුවන් කියලා තමයි කලින් වීඩියෝ එකේ කතා කරේ. ඔයගලන්ට ඒවා ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කලින් වීඩියෝ එක බලන්න. ඒ වගේම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල සමද ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය. ඊට පස්සේ කතා කරනවා ලඝු ගණක ශ්‍රිත ආශ්‍රිත අවකලන. ඊට පස්සේ ඝාතීය ශ්‍රිත ආශ්‍රිත අවකලන. ඊට පස්සේ කතා කරනවා අවසානයේ මේ වීඩියෝ එකේ ප්‍රතිලෝම ශ්‍රිත ආශ්‍රිත අවකලන. ඒ කියන්නේ ඉන්වර්ස් තියෙන sin ඉන්වර්ස්, tan ඉන්වර්ස්, cos ඉන්වර්ස්, cosec ඉන්වර්ස් අන්න ඒවා ආශ්‍රිත ගැටලු තමයි කතා කරන්නේ. සම්පූර්ණයෙන් වීඩියෝ එක බලන්න ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම අවකලනයේ පාඩම ඔයගොල්ලෝ ගොඩක් දුරට ගොඩ දාගත්තොත් තමයි අනුකලනය ගන්නටත් මූලික ප්‍රවේශයක් ලැබෙන්නේ. මොකද අවකලනය අනුකලනය කියන්නේ කලණය කියන මාතෘකාවේ කොටස් දෙකක්. එතකොට ඔයගොල්ලෝ අවකලනය හරියට කරගත්තොත් අනුකලනය සෑහෙන අල්ලගෙන යන්න පුළුවන්. මොකද අනුකලනයේදී අවකලනය තියරි ඕන වෙනවා. හරි. එහෙනම් අපි බලමු අද ත්‍රිකෝණමිතික සමද ත්‍රිකෝණමිතික සූත්‍රය ඇසුරින් අවකලනය වලින් පටන් ගෙන ඉස්සරහට සමද ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලන. හරි. සමද ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලන කිව්වහම ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තියෙනවා sin x කියන එක නම. sin x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම මොකක්ද කියලා. sin x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම cos x කියලා ලියන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. හරි. එතකොට මෙයාව මම මේ කොටු කරන ඒවා අනිවාර්යෙන් ෂෝට් නෝට් කරලා මතක තියාගන්න. මොකද ඒවා වැදගත් වෙනවා. ඒවා මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක cos x කියන එක නම. cos x කියන එක නම අවකලන වුණාම x විශේෂයෙන් ඍණ sin x. ඍණ sin x කියලා ලියන්න ඕනේ. එතකොට මෙයාව මතක තියෙන්න ඕනේ. මෙයාව මතක තියෙන්න ඕනේ. මේ ගමන්ම වගේ මතක තියාගන්න උත්සාහ කරන්න. ගොඩක් වටිනවා ඉස්සරහට ඒක. ඊට පස්සේ ගත්තොත් එහෙම tan x. tan x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම අපිට ලියන්න පුළුවන් sec වර්ගය x කියලා. tan x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම sec වර්ගය x. ඒවා ආවේ කොහොමද කියන එක ගැන තමයි ප්‍රථම මූල ධර්මයේ භාවිතයෙන් අවකලනයේදී කතා කරන්නේ. අපි ඒක අවසානයේ කතා කරන නිසා දැනට මෙයා මතක තියාගන්න. ඊට පස්සේ cot x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම cot x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම ඍණ cosec වර්ගය x කියලා ලියන්න පුළුවන්. හරි. cot x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම ඍණ cosec වර්ගය x කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මම පස්වෙනි එක මෙහෙම ලියුවා. sec x එක sec x කියන එක නම x විශේෂයෙන් අවකලන වුණාම අපි ලියන්න පුළුවන් sec x tan x කියලා. sec x වාරයක් tan x කියලා. හරි. ඒතර මෙයාව මතක තියනවා. ඊළඟට අවසාන එකේදී තියෙනවා cosec x එක x විශේෂයෙන් අවකලන වුණා. cosec x එක x විශේෂයෙන් අවකලන වුණාම එයාව ලියන්න පුළුවන් ඍණ cosec x cot x. ඍණ cosec x cot x. මෙතන තියෙන්නේ ඍණ cosec x එක ගුණ කිරීම cot x එක. හරි. බෙදීමක් නෙමෙයි. එතන ඉඩම දින්න මම පහලින් ලියුවේ. හරි. එතකොට මේ 6 දෙනාව වීඩියෝ එක ස්ටොප් කරලා හරි ඉස්සෙල්ලාම දෙක හරි මතක තියාගන්න උත්සාහ කරන්න. නැත්නම් උදාහරණ දැන් හදනවා. එතකොට මතක ඉන්නවා අනිවාර්යයෙන්. sin x එක x විශේෂයෙන් අවකලන නම් cos x. cos x එක x විශේෂයෙන් අවකලන නම් ඍණ sin x. tan x එක x විශේෂයෙන් අවකලන නම් sec වර්ගය x. cot x එක x විශේෂයෙන් අවකලන නම් ඍණ cosec වර්ගය x. sec x එක x විශේෂයෙන් අවකලන නම් sec x tan x. ඊට පස්සේ cosec x එක x විශේෂයෙන් අවකලන නම් ඍණ cosec x cot x. ඔන්නම ලියන්න පුළුවන්. මේ කට්ටියව අනිවාර්යයෙන් ෂෝට් නෝට් කරලා මතක තියාගන්න ඕනේ. දැන් බලමු උදාහරණ ගැටලු ටිකක් ඒ ඇසුරින්. හරි. උදාහරණ අංක 1 කියලා දාලා
ඒගොල්ලෝ කියනවා 5යි sin x එක අවකලනය කරන්න කියනවා x විශේෂයෙන්. කොහොමද මෙයන්නේ? නියතයක් ශ්‍රිතයකින් අවකලනය වෙලා තියෙද්දි එයා ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වෙන්න පුළුවන්, රීජ්‍ය ශ්‍රිතයක් වෙන්න පුළුවන්, ලඝු ශ්‍රිතයක් වෙන්න පුළුවන්, ඝාතීය ශ්‍රිතයක් වෙන්න පුළුවන් මොනවා වුණත් එයා නියතයෙන් ගුණ වෙලා තියෙද්දි නියතේ ඉවතට අරගෙන අපිට මෙයාව අවකලනය කරන්න පුළුවන් කියලා කලින් අපි කතා කරා. හරි. ඒතකොට මෙයා කොහොමද sin පහ වාරයක් sin x එක අවකලනය වෙනවා. sin x අවකලනය වෙනවාම අද කතා කරා cos x වෙනවා. හරි. ඒතකොට sin x අවකලනය වෙනවා cos x. හරි. එහෙනම් දෙවෙනි උදාහරණය කතා කරොත් එහෙම tan x දෙවාරයක් tan x කියන එක නම x විශේෂයෙන් අවකලනය වෙනවා. මෙයා ලියන්න පුළුවන් නියත එළියට අරගෙන. කෙලින්ම දැන් හිතින් නියත එළියට ගත්තා. එතකොට ඇතුලේ ඉතුරු වෙන්නේ tan x කියන එක. එතකොට tan x කියන එක නම අවකලනය වෙනවම tan x එක අවකලනය වෙනවම sec වර්ග x. හරි. දැන් කෙලින්ම ලියන්න පුළුවන්. දැන් තුන්වෙනි උදාහරණය. දැන් මේකින්දලා ඔයගොල්ලෝ තනියෙන් try කරන්න. ඊට පස්සේ මේක බලන්න. හරි. එතකොට આવොත් 5යි sec x තාම මේවා ටික මතක නැත්නම් අනිවාර්යෙන් ෂෝට් නෝට් කරන්න කලින් ඒක බලාගෙන හරි මාත් එක්ක විසඳන්න. එතකොට තමයි අනිවාර්යෙන් පුළුවන් වෙන්නේ. උඩ 5යි sec x ධන 3යි tan x කියලා දෙනවා. මෙයා x විශේෂයෙන් අවකලනය කරන්න කියලා කියනවා. හරි. කොහොමද වෙන්නේ? මෙයාව වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. එකතුවක අවකලනයක් තියෙනවා නම් නැත්නම් අන්තරයක අවකලනයක් තියෙනවා නම් ඒකට වෙන වෙනම අවකලනය කරන්න පුළුවන් කියලා ඊයේ කතා කරා. කලින් වීඩියෝ එකේ කතා කරා. එතකොට 5යි sec x ධන 3යි tan x මේකල වෙන් කරලා ලියුවාම 5යි sec x එක x විශේෂයෙන් අවකලනය වෙනවා. ධන 3යි tan x එක x විශේෂයෙන් අවකලනය වෙනවා. එහෙම ලියලා ගන්න පුළුවන්. මේ පියවර අඩු වුණාට කමක් නැහැ. තනි ඒ කියන්නේ කෙලින් හදලා ගන්න පුළුවන්. එතකොට මම මෙයාව කෙලින්ම සුළු කරනවා. 5යි sec x 5 ඉවතර ගත්තනේ. එතකොට sec x එක අවකලනය වුණාම අපි කතා කරා sec x tan x කියලා. හරි. ධන 3 වාරයක් tan x එක අවකලනය වුණාම sec වර්ගය x. මම ලියන්න පුළුවන්. ඊළඟට හතරවෙනි උදාහරණය මම මෙහෙම ලිව්වොත් ඔයගොල්ලෝ try කරන්න. cos x ඍණ cosec x cos x ඍණ cosec x එක x විශේෂයෙන් අවකලනය වුණාම මොකද වෙන්නේ? cos x ඍණ cosec x. එතකොට මෙයාව ලියන්න පුළුවන් වෙන් කරලා. cos x එක x විශේෂයෙන් අවකලනය වෙනවා ඍණ cosec x එක x විශේෂයෙන් අවකලනය වෙනවා. එතකොට මම කෙලින්ම ලිව්වොත් cos x එක අවකලනය වුණාම මොකද වෙන්නේ? cos x අවකලනය වුණාම ඍණ sin x. cosec x එක අවකලනය වුණාම cosec x එක අවකලනය වුණාම අපි දන්නවා ඍණ cosec x cot x කියලා. ඍණ cosec x cot x. දැන් මෙතන ඍණ තියෙනවා. එතකොට අපි දන්නවා cos x එක. cos x එක අවකලනය වුණාම ඍණ cosec x cot x කියලා. එතකොට මෙයාව සුළු වුණාම ඍණ sin x. මෙතන ඍණයි ධන වෙනවා. cosec x cot x. හරි. ඊළඟ උදාහරණ මම මෙතනින් දානවා. එතකොට පස්වෙනි උදාහරණය. එතකොට ඊළඟට අපිට කතා කරන්න පුළුවන් cos x sec x ධන x වර්ගය. sec x ධන x වර්ගය කියන එක නම x විශේෂයෙන් අවකලනය වෙනවා. මේගොල්ලෝ වෙන් කර වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. එතකොට sec x එක වෙනම අවකලනය කරනවා. x වර්ගය වෙනම x විශේෂයෙන් අවකලනය කරනවා. sec x අවකලනය වුණාම මොකද වෙන්නේ? අද කතා කරා. sec x tan x. x වර්ගය කියන එක නම් x විශේෂයෙන් අවකලනය වෙනවා. යන්නේ xn ආකාරයක. කලින් වීඩියෝ එකේ කතා කරා. x වර්ගය අවකලනය වුණාම 2x. හරි. ඔහොම එනවා. තව එක උදාහරණයක් එතනට දාමු අපි. 6 වෙනි උදාහරණය කියලා. මේක තනියෙන් හදන්න ඕනේ. x 6 වෙනි බලය දන 5 ඍණ 3යි tan x ධන cot x. මෙයා x විශේෂයෙන් අවකලනය වුණාම මොකද? මෙයා x විශේෂයෙන් අවකලනය වුණාම අපි ලියන්න පුළුවන්. මේකට වෙන් කර වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. එතකොට x 6 කියන එක යනවා x විශේෂයෙන් වෙනම අවකලනය කරනවා. 5 x විශේෂයෙන් අවකලනය කරනවා. ඍණ 3යි tan x කියන එක නම් x විශේෂයෙන් අවකලනය කරනවා. cot x කියන එක නම් x විශේෂයෙන් අවකලනය කරනවා. හරි. එතකොට 6 x වල 6 වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරනවා මොකක්ද වෙන්නේ? 6යි x 6 එකක් ගියා 5යි. ධන. මේ තියෙන්නේ 5. නියතයක් නේ කියන්නේ. එතකොට නියතයක අවකලනය බිඳුවයි. නියතයක අවකලනය බිඳුවයි. ඍණ 3යි tan x එක අවකලනය වුණා. tan x අවකලනය වුණාම sec වර්ග x. sec වර්ග x. ධන. cot x එක අවකලනය වුණා. ද කතා කරා. cot x එක අවකලනය වුණාම එන්නේ ඍණ cosec වර්ග x. ඍණ cosec වර්ග x.
එතකොට මේක තමයි මෙතන බිඳුව ලියන්න නැතුව ලිව්වා 6x වල 5 හරි ඔන්න ඔහමයි එන්නේ එයාව අවකලනය කරනවා මොකද එතකොට ඔය උදාහරණ ගැටලු ටික ප්‍රමාණවත් ඊළඟට බලමු සම්මත ලඝු ගණක ශ්‍රිතයේ අවකලන හරි සම්මත ලඝු ගණක ශ්‍රිතයේ අවකලන එයා මෙහෙම log e වල x log e වල පාදේ x log e වල x කියන එක නම x විශේෂයෙන් අවකලන කරනවාම අපිට ඒව ලියන්න පුළුවන් එක බෙදීම x කියලා හරි මෙයාව ෂෝට් නෝට් කරගන්න log e වල x කියන එක නම x විශේෂයෙන් අවකලන කරනවාම එක බෙදීම x ඒ වගේමයි මේ log e වල x කියන එක නම තව එකක් කියනවා අපි ln x කියලා කියනවා කෙලින්ම හරි එතකොට log e වල x කියන එක නට අපිට කියන්න පුළුවන් තව ln x කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ log e වල x සමානයි ln x හරි මොනවද ලියන්න පුළුවන් එතකොට ln x කියන එක නම් x විශේෂයෙන් අවකලන කරනවම එක බෙදීම x ම තමයි හරි ඔය දෙක මතක තියාගන්න ගොඩක් වෙලාවට මෙහෙම තමයි එන්නේ නමුත් මෙහෙම එන අවස්ථාවක් තියෙනවා එතකොට සම්මත ලඝු ගණක ශ්‍රිතයේ අවකලනය කරනකොට log e වල x කියන එක නම් x විශේෂයෙන් අවකලන කරනවම එක බෙදීම x නැත්තම් යාව තව විදිහකට කියන්න පුළුවන් ln x කියන එක නම් x විශේෂයෙන් අවකලන කරනවම එක බෙදීම x කියලා හරි මෙයාව ෂෝට් නෝට් කරගන්න මෙයාවත් මේ ගමන්ම මතක තියාගන්න උත්සාහ කරන්න නැත්නම් මේ උදාහරණ කතා කරද්දී අනිවාර්යයෙන්ම මතක හිටියි උදාහරණ ටික ඔයගොල්ලෝ හදන්න හරි පළවෙනි උදාහරණය ගත්තොත් එහෙම ඒ ඇසුරෙන් 5යි ln x හරි 5යි ln x කියන එක නම කොහොමද අවකලන වෙන්නේ 5 වාරයක් ln x අවකලන කරනවා එකට x ඒතර 5 බෙදීම x දෙක 6යි tan x ධන 5යි ln x මෙයාව x විශේෂයෙන් අවකලන කරනම කොහොමද දැන් මීට කලින් කතා කරපු ඒවාත් එක්ක ටික ටික ගැට ගහගෙන යන්න තමයි පුරු කරන්නේ. එතකොට 6යි tan x කියන එක නම වෙනම අවකලනය කරනවා x විශේෂයෙන්. 5යි ln x කියන එක නම වෙනම අවකලනය කරනවා x විශේෂයෙන්. 6යි ln x කියන එක නම අවකලන නම් 6 වාරයක් 6යි tan x කියන එක නම අවකලන නම් 6 වාරයක් tan x එක අවකලන නම් sec වර්ගයේ x ධන 5 වාරයක් ln x එක අවකලන නම් එක බෙදීම x. එතකොට අලුතෙන් එකතුනේ මෙන්න මේ කොට. මේවා ලියන්න පුළුවන් 6යි sec වර්ගය x ධන 5 බෙදීම x කියලා. හරි. ඔය දෙවෙනි උදාහරණය. මේ උදාහරණය තනියම හදන්න තුන්වෙනි එක. මෙතනින් ගත්තොත් අපි අර වගේම ගැටලු තමයි තියෙන්නේ. මොකද සංකීර්ණ නැහැ නේද? 8යි ln x ධන 5යි x ඝනය ධන 3. එයා x විශේෂයෙන් අවකලනය කරනවා. ඊට පස්සේ වීඩියෝ එක ආයෙ බලන්න. හරි. 8යි ln x එක අවකලනම එක බෙදීම x ධන නියතේ වාරයක් x ඝනය කියන එක නම් අවකලන කරනවා x ඝනය අවකලන 3යි x වර්ගය ධන නියතේ එක අවකලනය බිඳුවයි 8 බෙදීම x ධන 5 වරක් 3 15යි x වර්ගය ඔන්න ඔහමයි හරි මේ උදාහරණය මම හදන්නේ ඒක ඔයගොල්ලෝ හදන්න sin x ධන ln x ධන x ඝනය මේවත් හදලා දාන්න. එයා සංකීර්ණයක් නැහැ අර වගේම එකක්. තව උදාහරණයක් වලන්න තනියෙන් හදන්න දැන් හරි. එතකොට සම්මත ලඝු ගණක ශ්‍රිතයේ අවකලනය ගත්තාම මෙන්න මේ ටික තමයි තියෙන්නේ. ඒම ලොකු සංකීර්ණත්වයක් නැහැ. ඉස්සරහට යද්දී ඕන වෙනවා. ඒවා තව පොඩි කැලිත් එක එකතු වෙලා ආපුවම තමයි පොඩ්ඩක් සංකීර්ණ වෙන්නේ. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ওই ටික තමයි දැන්ට කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට කතා කරන්න තියෙන්නේ හතරවෙනි කොටස. සම්මත ඝාතීය ශ්‍රිතයේ අවකලනය. සම්මත ඝාතීය ශ්‍රිතයේ අවකලනය. හරි. ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ ඝාතීය ශ්‍රිතයක් කියවම e වල x වගේ එකක්. හරි. ඒතකොට මේවා ලියන්න පුළුවන්. x විශේෂයෙන් e වල x කියන එකනාව අවකලනය වුණාම එන්නේ e වල x මඩ. හරි. කොහොම ලියන්න පුළුවන්. එයා ලොකු සංකීර්ණත්වයක් නැහැ. සරලව තේරුම් ගන්න පුළුවන්. ගැටලු විසඳලා ෆැක්ටරිස් වුණාම අවසානයේ ගැටලු හොඳට විසඳ ගන්න පුළුවන්. එතකොට e වල x කියන එක නම් x විශේෂයෙන් අවකලනය වුණාම e වල x ම තමයි එන්නේ. හරි. මේවත් මතක තියෙන්න ඕනේ. මේ කොටු කරන හැම එකක්ම මතක තියෙන්න ඕනේ. හරි. ඒකෙන් උදාහරණයක් කතා කරොත් එහෙම x විශේෂයෙන් 5යි e වල x එක අවකලනය කරනවා. කොහොමද එන්නේ? 5යි e වල x විශේෂයෙන් අවකලනය කරනවා 5 වාරයක් e වල x එක අවකලන කරනවා e වල x ම. එතකොට 5යි e වල x කියලා ලියන්න පුළුවන්. කෙලින්ම ලියුවේ හැකියි.
දෙවෙනි උදාහරණය ගත්තොත් එහෙම sin x ධන 4යි tan x ධන x වල මූලය ධන e වල x. හරි. මෙයාගේ x විශේෂණ අවකලනය කරන්න කියලා කියමු. අලුතෙන් එකතු වුණේ e වල x කියන එක යනවා විතරයි. නමුත් ගැටලුවක් ටික ටික සංකීර්ණ කරද්දී මේවත් එක්ක පුරුදු වෙනවා. කලින් කතා කරපු ඒවා තමයි මේ තියෙන්නේ. එකකවත් කතා නොකරපු ඒවා නැහැ. හරි. එතකොට sin x එක දැන් මේගොල්ලෝ වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. sin x එක අවකලන නම් x විශේෂයෙන් cos x වෙනවා. 4යි tan x. එහෙනම් 4 ලියුවා. tan x එක x විශේෂයෙන් අවකලන sec වර්ග x. හරි. x වල මූලය. ඒක අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. x වල මූලය. x වල මූලය අවකලන නම් x විශේෂයෙන් 1 බෙදීම 2යි x වල මූලය. හරි. ඊට පස්සේ තමයි අද කතා කරපු එකට එන්නේ. e වල x. e වල x එක අවකලන වුණාම e වල xම තමයි එන්නේ. ඒක උනනමයි එයා අවකලන වෙන්නේ. ඊට තව ගණන් ගත්තොත් එහෙම මෙතන ඉඳලා ඔයගොල්ලෝ තනියෙන් හදන්න. ඊට පස්සේ මේක බලන්න. එහෙම සංකීර්ණත්වයක් නැහැ මේ වගේමයි. අර පුරුදු වෙන්න ඕනේ නිසා තමයි තනියෙන් හදන්න කියන්නේ. එතනින් ගත්තොත් එහෙම sec x ධන 1 බෙදීම x ධන 5යි e වල x. හරි. මෙයා x විශේෂයෙන් අවකලනය කරන්න. හරි. එයා බැලුවොත් අපි sec x එක අවකලනවා. sec x අවකලනහම sec x tan x දැන් 1 බෙදීම x එක අවකලනවා. ඒක පළවෙනි වීඩියෝෙන් කතා කරා. 1 බෙදීම x එක අවකලනහම ඍණ 1 බෙදීම x වර්ගය. ධන 5යි. අද කතා කරේ e වල x අවකලනහම e වල x ම තමයි. හරි. දැන් ඔයගොල්ලන්ට මම මේක හදන්න කිව්වනේ ගනින්. ඒ හදන මම ඒත් එක්කම හැදුවා. අනිවාර්යෙන් ඒ හදන ඒක හදපු වෙලාවේ ඕගොල්ලන්ට හදන්න දුන්න වෙලාව මදි. ඒ නිසා වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලා try එකක් දීලා තමයි ආයේ බලන්න ඕනේ වීඩියෝ. හරි. හතරවෙනි එක බලුවොත් එහෙනම් ඒ වගේම උදාහරණ තමයි කතා කරන්න තියෙන්නේ. ඒක ගත්තොත් එහෙනම් cosec x ධන x ඝනය ධන e වල x බෙදීම 2යි ධන 6යි x. cosec x ධන x ඝනය ධන e වල x බෙදීම 2 ධන 6යි x. හරි. මෙයාම try එකක් දෙන්න. වීඩියෝ එක ස්ටොප් කරලා try එකක් දීලා ආයෙ බලන්න. හරි. අපි හදන්න ගත්තොත් cos x එක මේගොල්ලෝ වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. ඒතර cos x එක අවකලන වුණාම මොකද? cos x එක x විශේෂයෙන් අවකලන වුණාම ඍණ cosec x cot x කියලා තමයි. ධන x ඝනය. x ඝනය කියන එක නා xn ආකාරය. එතකොට n x වරක් n ඍණ එක කියලා ලියුවා. ඒක පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඒතකොට මෙයාව අවකලන වුණාම 3යි x වල 3 එකක් ගියම 2යි. ධන මම මෙහෙම ලියනවා. ධන e වල x බෙදීම 2. e වල x බෙදීම 2 අපි දන්නේ නැහැ. නමුත් e වල x එක අවකලන වුණාම e වල x කියලා දානවා. හරි. මේකේ අපිට භාගයක් එළියට ගන්න පුළුවන් නේද? එතකොට තියෙන්නේ e වල x භාගයයි e වල x. හරි. එතකොට e වල x එක අවකලන වුණාම e වල xමයි. ධන 6 වාරයක් x 6 වාරයක් x එක x විශේෂයෙන් අවකලන වුණාම 1යි කියලා අපි කලින් වීඩියෝ එකේ කතා කරා. එතකොට එන්නේ මෙතන 6යි. ඔන්නමයි. එතකොට ওই ටික ප්‍රමාණවත් ඒ සම්බන්ධ ගැටලු විසඳන්න උදාහරණ ලෙස අපිට අවසානයේ කතා කරන්න තියෙන්නේ සම්මත ප්‍රතිලෝම ශ්‍රිතවල අවකලනය. මේ වීඩියෝ එකේ අවසාන කොටස තමයි මේ කතා කරන්නේ. සම්මත ප්‍රතිලෝම ශ්‍රිතවල අවකලනය. ප්‍රතිලෝම ශ්‍රිත කියන්නේ මොනවද? ප්‍රතිලෝම ශ්‍රිත කියන්නේ ඉන්වර්ස්. ඒ කියන්නේ sin ඉන්වර්ස්. මෙන්න මෙහෙම ඒවා. sin inverse x, cos inverse x, tan inverse x, cosec inverse, cot inverse ඔන්න ඔය ටික තමයි කතා කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම බැලුවොත් පළවෙනි එක අපි ගමු sin inverse. sin inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම sin inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම ලියන්න පුළුවන්ලු 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය කියලා. 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. හරි. මෙයාලවත් මතක තියාගන්න මේගොල්ලෝ නම් නිතරම භාවිතා වෙන්නේ නැහැ. ඒත් අනුකලනයේ පාඩමකදී වගේ ඕන වෙනවා. අවකලනයේදී තෝරන වෙනවා. සාපේක්ෂව කලින් ඒවා තරම් ඕන වෙන්නේ නැහැ. නමුත් මේවා මතක තියෙන්න ඕන. ඊට පස්සේ cos inverse x එක. cos inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම අපිට ලියන්න පුළුවන්. මෙයාවම තමයි. හැබැයි ඍණ වෙනවා. ඍණ එක බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. එතකොට sin inverse x එක අවකලන වුණාම 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. cos inverse x එක අවකලන වුණාම ඍණ 1 බෙදීම
ඍණ 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. ඊට පස්සේ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි tan inverse x එක x විශේෂයෙන් අවකලන. tan inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම එන්නේ 1 බෙදීම 1 ධන x වර්ගය. tan inverse x එක අවකලන වුණාම x විශේෂයෙන් 1 බෙදීම 1 ධන x වර්ගය. හරි. හතරවෙනි එක cot inverse x එක. cot inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම එන්නේ මේකම තමයි. හැබැයි ඍණ x වර්ගය වාරයක් ඍණ 1 බෙදීම 1 ධන x වර්ගය. හරි. මෙයා මතක තියාගන්න ලේසි. තව දෙකක් තියෙනවා. සරලව ගත්තොත් මතක තියාගන්න ලේසි sin inverse x එක අවකලන වුණාම එන ප්‍රතිඵලයේ ඍණ 1 තමයි cos inverse x. tan inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම එන ප්‍රතිඵලයේ ඍණ 1 තමයි cot inverse x එක අවකලන වුණාම. හරි. ඊළඟට පස්වෙනි එක බලමු. පස්වෙනි එක කියන්නේ sec inverse x. sec inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම මොකද? sec inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම 1 බෙදීම x වාරයක් වර්ගමූල ඇතුලේ x වර්ගය ඍණ 1. 1 බෙදීම x වාරයක් x වර්ගයේ ඍණ 1. ඊළඟට 6 වෙනි එක cosec inverse x. cosec inverse x එක x විශේෂයෙන් අවකලන වුණාම එන්නේ මෙයාගේ ඍණ 1. તો ඍණ 1 බෙදීම x වාරයක් වර්ගමූල ඇතුලේ x වර්ගයේ ඍණ 1. ඔන්න ඔය 6 තමයි ප්‍රතිලෝම ශ්‍රිතවල අවකලනයන් වෙන්නේ. මේ 6 මතක තියෙනවා. sin inverse x එක අවකලන වුණාම එන ප්‍රතිඵලය ඍණ 1 තමයි cos inverse x. tan inverse x එක අවකලන වුණාම එන ප්‍රතිඵලය ඍණ 1 තමයි cot inverse x එක අවකලන. එතකොට sec inverse x එක අවකලන වුණාම එන ප්‍රතිඵලය ඍණ 1 තමයි cosec inverse x එක. එතකොට ඇත්තටම මතක තියාගන්න ඕනේ මේ තුන් දෙනාම විතරයි. මේ තුන් දෙනාම මතක තියාගත්තා. මේ තුන් දෙනාම රාවණ මතක තියාගන්න ඕනේ ඒක ඍණ ප්‍රමාණය. ඔය ටිකත් අනිවාර්යෙන් ෂෝට් නෝට් කරලා මතක තියාගන්න. අපි ඊළඟට බලමු මේවෙන් කොහොමද ගැටලු විසඳන්නේ කියලා. අපි ඊළඟට කතා කරමු ප්‍රතිලෝම ශ්‍රිත ආශ්‍රිතව මේ ගැටලු උදාහරණ කිහිපයක්. හරි උදාහරණ 1 බලන්න දාගන්න. 3 sin inverse x. 3 sin inverse x. හරි. මෙයාව අවකලන කරනවා කොහොමද? නියදයෙන් ගුණනවා. නියදේ එළියට අරගෙන මෙයාව අවකලන කරන්න පුළුවන්. එතකොට 3 වාරයක් sin inverse x එක අවකලන කරනවා. sin inverse x එක අවකලන කරනවා 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. මෙයා ලියන්න පුළුවන් 3 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය කියලා. හරි. දෙවෙනි එක ගත්තොත් x විශේෂයෙන් අවකලනය වෙනවා tan inverse ධන 3යි x ඝනය. මෙයා කොහොමද? අලුත් දේ තියෙන tan inverse විතරයි. 3යි x ඝනය ඒවා අපි කලින් හැදුවා. ඒතකොට tan inverse x එක අවකලන වුණාම 1 බෙදීම 1 ධන x වර්ගය. හරි. ඊට පස්සේ ධන 3 වාරයක් x ඝනය අවකලන 3 වාරයක් දැන් x ඝනය තියෙන්නේ xn වගේනේ. එතකොට n වාරයක් x වල n ඍණ 1. n වගේ තියෙන්නේ 3. x n ඍණ 1. 3 එකක් අඩු වුණොත් 2යි. එතකොට මෙයා වෙනවා 1 බෙදීම 1 ධන x වර්ගය ධන 3 වරක් 3 9යි x වර්ගය. දැන් තව උදාහරණයක් බලමු. x විශේෂයෙන් cosec x විශේෂයෙන් 5යි cosec inverse x ධන x වල මූලය ධන 1 බෙදීම x එක අවකලන කරනවා කොහොමද? මේ දෙන්න කලින් කතා කරලා තියෙනවා. අලුත් එක නැින්න cos inverse x එක විතරයි. හරි. ඒතර 5 වාරයක් cos inverse x එක අවකලන කරනවා ඍණ 1 බෙදීම x වාරයක් මූල x වර්ගය ඍණ 1. හරි. x වල මූලය 1 බෙදීම 2යි x වල මූලය. 1 බෙදීම x එක අවකලනය වෙනවා. sorry x වල අවකලනය 1 බෙදීම 2යි x වල මූලය. 1 බෙදීම x එක අවකලන ඍණ 1 බෙදීම x වර්ගය. හරි. ඔමයි මෙයා ගුණ වෙනවා. ඒක ඍණ 5යි ඍණ 5 බෙදීම x වාරයක් x වර්ගයේ ඍණ 1 ධන 1 බෙදීම 2 වාරයක් x වල මූලය ඍණ 1 බෙදීම x වර්ග. ඔන්න ඔහමයි එන්නේ. එතකොට අපි බලමු මේ දක්වා තිබ්බේවෙන් මිශ්‍ර ගැටලු පොඩ්ඩක්. මිශ්‍ර ගැටලු කියලා දානවා. මිශ්‍ර ගැටලු වල මේ දක්වා කතා කරපු ඒවා අපි මිශ්‍ර ගැටලු වගේ ඒවා තමයි හදාගෙන ආවේ දැන් කතා කරන්නේ. තව එකක් දැන් බලමු. x විශේෂයෙන් 5යි x වර්ගය ධන 1 බෙදීම x tan inverse x ධන e වල x. හරි.
මෙයාව අවකලනය කරන්න. ඊළඟට x විශේෂයෙන් ln x බෙදීම 2 ධන cot inverse x ධන 8i e වල x ධන 3 මේ දෙන්න අවකලනය කරන්න. පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ මේක බලන්න. හරි. මේගොල්ලෝ වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. එකතුවක් හෝ අතරයක් තියෙනවා. ඒගොල්ලෝ වෙන් කර වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. ඒකට 5x වර්ගය කියන එක කරනවා අවකලන කරනවා. 5 වාරයක් x වර්ගය. x වර්ගය අවකලන කරනවම 2x. මොකද nx වරක් එන්නේ මේ විදිහට. එක බෙදීම x එක අවකලන කරනවම එක බෙදීම x එක අවකලන කරනවම ඍණ එක බෙදීම x වර්ගය. tan inverse x එක අවකලන කරනවම එක බෙදීම 1 ධන x වර්ගය. e වල x එක අවකලන කරනවම ex ම. මේ තව පොඩ්ඩක් සුළු කරොත් එහෙම 5 2 10යි x. ඍණ එක බෙදීම x වර්ගය ධන එක බෙදීම 1 ධන x වර්ගය. ධන e වල x. මේවා ගොඩක් එහෙම සුළු කරන්න ඕනේ නැහැ. මේකේ තියෙන දේ අවබෝධ කරගන්න විතරයි. එහෙනම් මේ අවකලනය කරොත් එහෙම ln x බෙදීම 2යි. කියන්නේ භාගය වාරයක් ln x නේ. භාගය ලියුවා. ln x එක අවකලන කරනවා. එක බෙදීම x ධන cot inverse x එක අවකලන කරනවා. cot inverse x එක අවකලන කරනවා ඍණ එක බෙදීම 1 ධන x වර්ගය. ඒක අද කතා කරා. එතකොට 8යි e වල x. නියතේ වෙනම ලියුවා. e වල x එක අවකලන කරනවාම e වල x ම. දැන් ඊට පස්සේ තියෙනවා 3 වගේ නියතයක්. ඒ කියන්නේ නියතයක් එක්ස්ප්‍රෙෂන් අවකලන කරනවාම බිඳුවයි. එතකොට මෙයාව තව අපි චුට්ටක් සුළු කරනවා ලියුවා. එක බෙදීම 2යි x. ඍණ එක බෙදීම 1 ධන x වර්ගය. ධන 8යි e වල x. ඔන්නමයි. තව එක උදාහරණයක් වගේ බලමු අපි. එයා මම මැදින් ලියන්නම් එහෙනම්. ඔගොල්ලෝ දාගන්න යන්න. x විශේෂයෙන් අවකලනය වෙනවා. e වල x බෙදීම 8 එකම වගේ උදාහරණ තමයි කතා කරන්න තියෙන්නේ. ගණන් ගොඩක් හදපුවාම ඒක මතක හිටිනවටක් ගාලා එකයිම හදන්න උත්සාහ කරන්න කියන්නේ. e වල x බෙදීම 8 ධන 2යි මූල x ධන cos inverse x ධන එක බෙදීම 3යි x. හරි. මෙයාව x විශේෂයෙන් අවකලනය කරන්න. පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ බලන්න. හරි. e වල x බෙදීම 8. e වල x බෙදීම 8 කියන්නේ එක බෙදීම 8 වාරයක් e වල x නේ. එතකොට එක බෙදීම 8 ලියුවා. e වල x එක අවකලන කරාම e වල x ම. ධන දෙවාරයක් x වල මූලය. දෙවාරයක් x වල මූලය. එතකොට x වල මූලය වෙන්නේ x වල මූලය අවකලන කරාම එක බෙදීම දෙවාරයක් x වල මූලය. හරි. ධන cos inverse x එක අවකලන කරනවා. cos inverse x එක අවකලන කරනවා ඍණ එක බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. හරි. ඊට පස්සේ ධන එක බෙදීම 3x. එක බෙදීම 3 ලියා ගන්නවා. x එක යට x තියෙනවා. දැන් මෙයාව අපි ලියන්න පුළුවන් මෙහෙම. එක බෙදීම 3 වාරයක් 1 යට x. හරි. දැන් එක බෙදීම 3 කියන එක නා ලියුවා. ඊට පස්සේ තියෙන එක බෙදීම x එක. එක බෙදීම x එක අවකලන කරනවා. එක බෙදීම x එක අවකලන කරනවාම ඍණ එක බෙදීම x වර්ග. හරි. එතකොට මෙයාව චුට්ටක් සුළු කරොත් එහෙම. මෙයාව පොඩ්ඩක් සුළු කරලා බලන්න. මේක නම් සුළු කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අවබෝධය සඳහා පමණයි කමන්නේ සුළු කරන්න. e වල x බෙදීම 8. දෙකට දෙක කැපෙනවා. ධන එක බෙදීම x වල මූලය. ඍණ එක බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. ඍණ එක බෙදීම 3යි x වර්ගය. ඔන්නෝමයි අපි මිශ්‍ර කරලු තුනක් ගැන කතා කරේ. අද සහ කලින් වීඩියෝ එකේ කතා කරපු සම්පූර්ණයෙන්ම සාරාංශගත කරලා තමයි මේ ගැටලු ටික මිශ්‍ර ගැටලු ලෙස විසඳුවේ. හරි. අපි අද වීඩියෝ එකෙන් කතා කරේ ත්‍රිකෝණමිතික සූත්‍ර ආශ්‍රිත අවකලනයන් ඝාතීය ඊට පස්සේ ලඝු සහ ප්‍රතිලෝම ආශ්‍රිත අවකලනයන්. එතකොට අපි අවසානයේ මිශ්‍ර ගැටලු කිහිපයක් කතා කරා. පළවෙනි එපිසෝඩ් එකේ සහ මේකේ දෙවෙනි එකේ උගන්වපු ඔක්කොම කරුණු ටික එකතු කරලා. එතකොට ඔයගොල්ලෝ ඒ ගැටලු ටික නැවත උත්සාහ කරන්න කටුකොලයක පොඩි try එකක් දෙන්න. හදාගන්න පුළුවන් නම් ලොකු ගැටලුවක් නැහැ. නැත්නම් අනිවාර්යෙන් try කරන්න. එහෙම අල්ලගන්න අමාරු වෙන එකක් නැහැ. එතකොට අපිට ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න තියෙන්නේ බෙදීම් සහ ගුණ කිරීම ආශ්‍රිත අවකලන. හරි.
එතකොට ඔයගොල්ලෝ මේ දක්වා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට බටන් එක උඩ subscribe කරන්න මේ වගේ ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහටත් එතකොට. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.